කලින් වීඩියෝ එකේ අන්තිම නැවැත්වි අපි පාස් පේපර්ස් ගාව පිළිඳ කතා කරා. කලින් වීඩියෝ අපි කතා කළා පොඩ්ඩක් නැවතව මතක් කරගන්නවත් කරපු ටික. අපි කතා කළා ස්වයංපෝෂිතාර්ථිකයක් කියන්නේ මොකක්ද කියලා. තමන්ට අවශ්‍ය දේ තමා විසින් නිෂ්පාදනය කරලා පාරිභෝජනය කරන යුගයක් තමයි ස්වයංපෝෂිතාර්ථිකයක්. ඉතින් හට බාණ්ඩ හුමාරෝගයක් බාණ්ඩයක් දීලා හුමාර කරන යුගයක් ඒ යුගයේ තිබෙන දුර්වලතා දීක සම්පාතියක් අවශ්‍ය වීම. හරි අවශ්‍යයි නමුත් තිබෙන්නේ නැහැ. දීක සම්පාතියක් අවශ්‍යයි නමුත් තිබෙන්නේ නැහැ. අනිත් එක වටිනාකම නිශ්චිතම ඉන්න බෑ. කුඩා සොර වෙන් කරගන්න බෑ. රැගෙන යන්න බෑ. අනිත් එක හුමාරු සම්බන්ධ එකකතාවට යන කාලයක් ගත වෙනවා. ඔන්න එකෙන් දුරතා හේතු වලින් බිහිවුණා මුදල්. අපි නිර්වචනය කළා මුදල් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මුදල් කියන්නේ? හුවමාරු මාධ්‍යයක් ලෙස පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් අපි කිව්වා මුදල් කියලා. භාණ්ඩයක්, සේවාවක් හෝ සාධකයක් හුවමාරු කිරීමේදී හුවමාරු මාධ්‍යයක් ලෙස පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් මුදල්. ඊට කතා කළා මුදලේ කාර්යයන් හතරක්. එකක් හුවමාරු මාධ්‍යයක් වීම, වටිනාකම සංනිධියක් වීම, විලම්භිත ගෙවුම් මාධ්‍යයක් වීම සහ වටිනාකම වීමක් වීම. හුවමාරු මාධ්‍යයක් බාණ්ඩා සේවා හුවමාරු කරද්දී අතරමැදි විදියට මුදල් කියා ගන්න බව. හුවමාරු මාධ්‍යයක් විදියට මුදලින් ලැබෙන ප්‍රතිලාභ ගැන අපි කතා කළා. මොනවා හුවමාරු මාධ්‍යයක් විදියට මුදලින් ලැබෙන ප්‍රතිලාභ? එකක් තමයි හුවමාරු මාධ්‍යයක් විදියට මුදලින් ලැබෙන ප්‍රතිලාභ. අතර අපි කතා කළා බාණ්ඩ හුවමාරු කමිටු බදුලතා ඉවත් කරගන්න මේක පිටුහලක් වෙනවා. අනිත් පැත්තට ඊගායි කතා කළා. හරි. ඊගායට අපි කතා කළා ශේවිදින විශේෂීකරණය වර්ධනය කරගන්න මේක ඉවහල් වෙනවා. සාහිත්‍යයේ නිෂ්පාදනය ප්‍රසාරණය කරගන්න ඉවහල් වෙනවා කියන්නේ. ඊට පස්සේ අපි කතා කළා වටිනාකමේ සංනිධිය. වටිනාකම සංනිධියක් කියදී අපහසුතාවයෙන් සාවධානයෙන් තොරව අනාගත අවශ්‍යතා සඳහා ප්‍රේක්ෂක තිරස්කර බැරි මාධ්‍යක දින මුදල් කියා ගන්නවා කියන්නේ. එවැනි තත්ත්වයක් තුළ ඇති වෙන්න පුළුවන් දුරතාවයක් තමයි උද්දමනකාරී තත්ත්වයක් තුළ හරි දුරතාවයක් නිර්මාණය වෙන පුළුවන් වටිනාකම සංනිධියක් දින මුදල් රැස් කරලා තවගෙන අනිත් එක වටිනාකමේ සංනිධියක් විතර මුදල් රැස් කර තබා ගැනීම අවස්ථි පිළිවෙත් තියෙනවා. ඒ තමයි වෙන තැනක ආයෝජනය කරලා ලබා ගන්න තිබ්බ ප්‍රතිලාභයේ අයින් වෙනවා. ඊට පස්සේ කතා කරලා වටිනාකමේ නිම්මක් බාන්නාසල වටිනාකම ප්‍රකාශ කරන්න පුළුවන් පොදු ඒකකයක් අපිට හම්බලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරලා විලම්භිත ගෙවුම් මාධ්‍යයක්. විලම්භිත ගෙවුම් මාධ්‍යයක් කිව්වේ කල්පස කොට කරන ගෙවීම් කාර්යක්ෂමී මාධ්‍යයක් විදියට මුදල් කියා කරන බව. හරි. යම් අද කොටස කියන්නේ මන්නම් වීඩියෝ එක කරේ එකම දවස නමුත් ඔයා අවස්ථා දෙකක් තුල බලන්නේ කලින් වීඩියෝ එකෙන් පස්සේ හරි කොටස. ඔහොම ගියොත් අපි පාස් පේපර්ස් ටික බලලෙමු. එක බාට ආර්ථික පවතින තත්ත්වය හඳුනා ගන්න. ඒ තමයි තුන හුවමාරුවක් සිදුවීමට දෙපාර්ශ්ව වුණා ගැලපිය යුතුයි. ඊගා මුදල් භාවිතය නිසා ණය ගැනීම සහ ණය ආපසු ගෙවීම වඩාත් පහසු වෙයි. මුදල් සිදු කරන ලබන මෙම කාර්ය හඳුන්වන්නේ විලම්භිත ගෙවුම් මාධ්‍යයක් ලෙස. මුදලේ ප්‍රධාන කාර්යයන් සඳහන් කරන්න පුළුවන්. වොමනා පිළිබඳ දීර්ඝ සම්පාදනය කියන්නේ කවරක් අදහසේද? බාණ්ඩයක් ඔස්සේ වොමාරු කරද්දී වොමාරු සහභාගී දෙපාර්ශ්වයේ අවශ්‍යතා අනුව වශයෙන් ගැලපෙන්න ඕන. කෙනෙක්යි වොමනා දීර්ඝ සම්පාදනය කියන එකේ අර්ථය උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කරනවා. කවුරු කෙනෙක් වළං තියනවා නම් යට සිද්ධ වෙනවා. හරි වළං අවශ්‍ය එයාට අවශ්‍ය නම් එළවලු වළං අවශ්‍ය එළවලු වලින් දෙක් සොයා ගැනීමේ අවශ්‍යතාවයක් මෙහිදීමත් වේවක් එක. හරිද? හරි ඊට පස්සේ අපි කොහොමද ඊගානක බලා ගන්න විශේෂීකරණය හා ශ්‍රේණි නගාසය තමයි මුදල් උපකාරී වන්නේ කුමන ආකාරයෙන්ද වැදගත් පොඩ්ඩක් බලා ගන්න. මුදලේ ක්‍රමික විකාශය. යනමාර්ථක මුදලේ ක්‍රමික විකාශය. අපි මුලින්ම යන පොඩ්ඩක් බලා යන්න. එක බාණ්ඩ මුදල් භාවිතා කිරීම. බාණ්ඩයක් වශයෙන් නයිසර්ගික වටිනාකමක් ඇති නයිසර්ගික වටිනාකමක් කියන්නේ බාණ්ඩෙට වෙනම වටිනාකමක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඇත්තටම මුදලක් ගත්තොත් අපි කිසියම් මුදල් ලේඛකයක් ගත්තොත් හිතන්න මේ 100 මේ 100 වටිනාකමක් නැහැ. දැන් ඇත්තටම අපි මේක පිළිගත්තට 100ක් තියෙනවා කියලා. මේක 100 වටිනාකමක් නැහැ. නමුත් අතීතයේ බාණ්ඩ මුදල් විදිහට භාවිතා කරපු දේවල් වල වටිනාකමක් තිබ්බ වෙන වටිනාකම. මොන බාණ්ඩ මුදල් විදිහට භාවිතා කළා? ඔව් සිප් එකක්. වලක්කඩු. නේ දැන් වගේ වලක්කඩු මුදල් වේග විදිහට භාවිත කරලා තිබ්බනම් ගෙදර තිබ්බ වලක් ටික ඔක්කොම බිඳලා ගිහිල්ලා ආගේ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න. දුම්කොළ. ඔන්න ඕවට තිබ්බත් අපි දැන් දුම්කොළ වල වටිනාකමක් තියෙනවා. දුම්කොළයක් මෙච්චරයි කියලා වටිනාකමක් තියෙනවා. නමුත් මේක මෙච්චරයි කියලා වටිනාකමක් නැහැ. ඒතර මේක පොදු පිළිගැනීමක් තියෙන නිසා රුපියල් 100ක් මේක තියෙනවා කියලා අපි හිතනවා. නමුත් ඇත්තට මේක 100ක්
වටිනවා 100ක් නේ. අර මේක නිකන් කොලයක් විතර. වැදගෙන තමයි. අර ගන්න. භාණ්ඩ මුදල් භාවිතය යුතුයි. භාණ්ඩයක් වශයෙන් නයිසර්ගික වටිනාකමක් ඇති හුවමාරු මාධ්‍යක්ෂේ යොදාගෙන දෙය භාණ්ඩ මුදල් වේ. උදාහරණ රන් රිදී තම දියමන්ති දුම්කල සිගරට් ගවින් යන ආදී මුදල් එස භාවිතා වේ. ඊට පස්සේ ඊට ටිකක් බලය. භාණ්ඩ මුදල් භාවිතය පැය දුරට. තැනින් තැනට ගෙන යාම අනාරක්ෂිත වීම, ගණන සඳහා කිරීම අපහසු වීම, කපඩා කිරීම අපහසු වීම, ඇතැම් භාණ්ඩ සුලභ වීම. වලිකම් කොට බලා ගන්න. නියෝජිත මුදල් භාවිතය. ඒකට අපි කියවගෙන යනවා නියෝජිත මුදල් භාවිතය. රන්හාරදී භාවිතා කිරීමේ අපහසුතාවය හා අවදානමකින් මෙදීමේ වෑයමක් ලෙස නියෝජිත මුදල් භාවිතය ආරම්භ විය. පුද්ගලයන් සතු වටිනා ලෝහ සහ ලෝහ තම ප්‍රදේශයේ රන්කරුවන්. ඒ රන්කරුවන් කියන්නේ බැංකුවක් කියලා සලකන්න. රන්කරුවන් එක තැන්පත් කොට ඒ වෙනුවෙන් ඕකේ කුයිදාසයක් ලබා ගන්නවා. තේරෙන කෙනෙක් කතා. ඔය ආගාව කියන රන්ටෙදී වගේ දේවල්. හරි. ගිහිල්ලා ගමේ ඉන්න රන්කරුට බාර දෙනවා. රන්කරු කියන්නේ ඒ කාලේ බැංකුව හා සමාන. බාර දීලා එයාගෙන් ලබා ගන්න කුයිතාංශයක්. කුයිතාංශය කියන්නේ යම් වටිනාකම සඳහා වෙච්ච පොලයක් ලබා ගන්න කුයිතාංශය. ඒ කුයිතාංශය අරගෙන ගිහිල්ලා ඒක පෙන්නලා බඩු ගන්න. මොකද රන්විදී වගේ දේවල් අරගෙන යද්දි ප්‍රශ්න එන්න පුළුවන්. ඒවා දකින්න හොරු ගන්න පුළුවන් වගේ ප්‍රශ්න එන්න නිසා. වාඩ කරන්නේ මේ ඔයා කරන්නේ මේවා ගිහිල්ලා රන්කරුවෙක් ගාව තැන්පත් කරනවා. රන්කරු වර්ධන කුයිතාංශයක්. අන්නේ කුයිතාංශය පෙන්නලා බඩු ගන්න ඕනේ. ඒතකොට රන්තරන් වල වටිනාකම නියෝජනය කරනවා. අන්න අර කුයිතාංශය ඒකයි අපි කියන්නේ නියෝජිත මුදල් කියලා. බලයන්. කුයිතාංශයක් ලබාගත් මේවායේ වටිනාකම ආරක්ෂා කිරීම සඳහා වටිනා ලෝහ වෙනත් භාණ්ඩ තබා ඇති අතර ඕනෑම එම නෝට්ටුව නැවත රන්කරුවෙකු බැංකුවට ඉදිරිපත් කර එම නෝට්ටුවේ සඳහා වටිනා ලෝහ වර්ගය ආපසු ලබාගත හැකි වේ. මෙසේ වටිනා ලෝහ රන්කරුවන් වෙත තැන්පත් කොට එම තැන්පතු වල හිමිකාරීත්වයේ ඇති රන් ප්‍රමාණ නියෝජනය කර නිකුත් කළ ලබන නෝට්ටු නියෝජිත මුදල් ලෙස දෙන්නේ. ඊටසෙන් ආඥාප්ති මුදල් හෙවත් වළංගු මුදල් වළංගු මුදල්. හරි. එම නැත්නම් සාපේක්ෂව ව්‍යවහාර මුදල් භාවිතයට පැමිණ වළංගු මුදල් නැත්නම් ව්‍යවහාර මුදල්. ව්‍යවහාර මුදල් කියන ළමයි. කිසියම් රටක් තුල ව්‍යවහාර මුදල් කියද්දී අපි දන්නවා ලංකාවේ ව්‍යවහාර මුදල් වලින් කාසියා නෝට්ටු කවුද නිකුත් කරන්නේ? මහා බැංකුව විසින් නිකුත් කරන කාසියා නෝට්ටු. එතකොට මේ කාසියා නෝට්ටු කිසියම් රටක් තුල කියන්නේ ලංකාව ඇතුලේ ඕනෑම ගනුදෙනුවක් පියවන. ඕනෑම ගනුදෙනුවක් පියවන. නීතියෙන් වළංගුවේ නීතියට අනුකූල නීතියෙන් වළංගුවේ ප්‍රකාශ කළ තියෙන මුදල් එකක් අපි කියනවා. වළංගු මුදල් කියලා. හරි. නීතියෙන් වළංගු වෙන මේක නීතිය වළංගුයි කියලා සාහිතික කරලා තියෙන කවුද? ඒ රට රාජ්‍ය විසින් සාහිතික කරලා තියෙනවා. අපි දන්නවා දෙන්නෙක් අස්සම් කරලා ඒක නීතිය වළංගුයි කියලා සාහිතික කරලා තියෙනවා. නිසා නිර්වචනය කරනවා වළංගු මුදල් කියන්නේ කිසියම් රටක ඕනෑම ගනුදෙනුවක් පිරීම සඳහා නීතියෙන් වළංගුවේ රාජ්‍ය විසින් සාහිතික කරලා තියෙන මුදල් එකක් වළංගු මුදල් කියලා අපි විවහාර කරනවා. කිසියම් රටක ඕනෑම ගනුදෙනුවක් පිරීම සඳහා නීතියෙන් වළංගුවේ රජය විසින් සාහිතික කොටදී මුදල් ඒකකයක් වළංගු මුදල් වේ. ඒක ලංකාවේ ගත්තොත් වර්තමානයේ වළංගු මුදල් වෙන්නේ කාසියා නෝට්ටු බලන්න. කිසියම් රටක් තුල ඕනෑම ගනුදෙනුවක් පිරීම සඳහා 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 නීතියෙන් වළංගුවේ රාජ්‍ය විසින් නියෝග කොට ඇති මුදල් නීතියෙන් වළංගුවේ රාජ්‍ය විසින් නියෝග කොට ඇති මුදල් ව්‍යවහාර මුදල් හෙවත් වළංගු මුදල් ලෙස හැඳින්වේ.
විවහාර මුදල් හේවත් වළංගු මුදල් ලෙස හැඳින්වේ. හුදකලාවගත් කල ආඤ්ඤාප්ති මුදල් වලට කිසිදු වටිනාකමක් නොමැති අතර. ඒකට මේකට හුදකලාව ගත්තොත් මේකට වටිනාකමක් නොමැති අතර. ඒ කියන්නේ සරල කරනවා නම් නයිසර්ගික වටිනාකමක් මේකේ නෑ. භාණ්ඩ වල අපි දන්න භාණ්ඩ මුදල් විදිහට භාවිතා කරද්දී ඒක තිබ්බ දෙයක් තමයි භාණ්ඩ වල නයිසර්ගික වටිනාකම. පස්සේ රම්ප්‍රති වගේ දේවල් භාවිතා කරද්දී ඒක තිබ්බ දෙයක් තමයි ඒක නයිසර්ගික වටිනාකම තියෙන. ඒකට වෙනම වටිනාකමක් තියෙනවා. වළඳක් ගත්තොත් ඒකට වෙනම වටිනාකමක් තියෙනවා. වළඳ මිල වෙච්චරයි කියන්නේ. රුපියල් 100ක් ගත්තොත් 100 මිල වෙච්චරයි කියලා කොහොමද වෙන්නේ? හරි. ඒතකොට මේක නයිසර්ගික වටිනාකමක් නෑ. නයිසර්ගික වටිනාකමක් නෑ ළමයි. හරි. හුදකලාව ගත්තල ආඤ්ඤාප්ති මුදල් වල කිසිදු වටිනාකමක් නොමැති අතර. ඒ කියන්නේ නයිසර්ගික වටිනාකමක් නොමැති අතර. එහි මූණතේ දක්වා ඇති වටිනාකම ඇතැයි සෑම දෙනා විශ්වාස කරනවා. මේක 100 ගහලා තියෙනවා. මේක 100ක වටිනාකමක් ඇතැයි හැමෝම විශ්වාස කරනවා. කියන්නේ එහෙම පිළිගන්න. මේකට පොදු පිළිගැනීමක් තියෙන නිසා. භාණ්ඩ හා සේවා සඳහා ආඤ්ඤාප්ති මුදල් බාර ගැනීමට ජනතාව කැමැති වන්නේ ශක්තිමත් රජයක් විසින් ඒ බව තහවුරු කර තිබීම නිසා වේ. උදාහරණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ලබන කාසිය හා පැහැදිලි ඊටවසේ මොහොත විද්‍යුත් මුදල් එවනත් ඉලෙක්ට්‍රොනික මුදල් ඉතාමත් වැදගත් තරුදල තියාගන්න. හරි. ඔබ දන්නවා වර්තමානයේ විශේෂම භාවිතා කරන්නේ විද්‍යුත් මුදල්. අපි අතේ සල්ලි තියාගන්නට වඩා ATM මැෂින් එකකින් සල්ලි ගන්න අපි ඩෙබිට් කාඩ් එකක් ක්‍රෙඩිට් කාඩ් එකක් අතේ තියාගන්න. අද අන්තර්ජාලය හරහා අපි මුදල් ගෙවීම කරන්නේ. උතන මේ අන්තර්ජාලය හරහා හෝ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනු කරන්න දාගන්න මුදල් එකකට අපි කියනවා. හරි. විද්‍යුත් මුදල් එක බෝධර මේක ෆාස්ටික් කාඩ් පතක් වෙන්න පුළුවන් නැත්නම් මොකක් හෝ මුදුකාංගයක් වෙන්න පුළුවන්. හරි. එහෙනම් මුදුකාංගයක් නැත්නම් ෆාස්ටික් කාඩ් පතක් විදියට අන්තර්ජාලයේ ඔස්සේ ගනුදෙනු කරන්න භාවිතා කරන මුදල් වලට අපි කියනවා විද්‍යුත් මුදල් කියලා. තමත් වැදගත් තරු දාලා ඊටික බලන්න. විද්‍යුත් නැත්නම් ඉලෙක්ට්‍රොනික මුදල්. ඩිජිටල් තාක්ෂණය අන්තර්ජාලය හරහා ගනුදෙනු පිරීම සඳහා යොදා ගන්න ලබන ඕනෑම මුදුකාංගයක් හෝ ප්ලාස්ටික් කාඩ් විශේෂයක් විද්‍යුත් මුදල් ලෙස හැඳින්වේ. උදාහරණ හරපත්, ණයපත්, e-banking, EasyCash, Bitcoin. හරි. Bitcoin එකක් ගත්තොත් අද දවස වෙද්දී හරි Bitcoin එකක වටිනාකම ලක්ෂ 10කට ආසන්න වටිනාකමක් වෙනවා. අද දවස් වෙද්දී Bitcoin එකක් ලක්ෂ 10යි. ලක්ෂ 10යි නෙමෙයි මේ මිලියන 10යි. මිලියන 10 කියන්නේ කෝටි 1යි. අර Bitcoin එක මිල කෝටි 1ක වටිනාකමක් වෙනවා අද දවස් වෙද්දී. ආගව තියෙනවා Bitcoin අතීතයේ ඒවට සමහරට හම්බෙලා ඇති. ඔයාලට පුළුවන් අද ඒක මුදල් බාටපත් කරගෙන කෝටිපතියෙක් බාටපත් වෙන්න. හරි. යා. ඔහොම අපි යම් මාතෘකාව මුදලේ අගේ. මුදලේ අගේ. දැන් මුදලේ අගේ. ඔකට විවිධ නම් වලින් හඳුනා ගන්න පුළුවන්. මුදලේ අගේ, මුදලේ වර්ණ, මුදලේ ක්‍රය ශක්තිය. හරි. මුදලේ ක්‍රය ශක්තිය කියන්නේ මොකක්ද? මුදල් ඒකකයේ භාණ්ඩාංශය වෙදිලා තියෙන හැකියාව. ඒ කියන්නේ මුදල් එකට කොතරම් භාණ්ඩාංශය වෙන මිලදී ගන්න පුළුවන්ද කියන එකයි මුදලේ වටිනාකම නැත්නම් මුදලේ අගේ නැත්නම් මුදලේ ක්‍රය ශක්තිය කියලා අපි කියන්නේ. අද උදාහරණයක් ගමු. අපි තුමු ආකාර රුපියල් 10ක් තියෙනවා කියලා. ආකාර රුපියල් 10ක මුදලක් තියෙනවා කියලා. මෙන්න රුපියල් 10 ගත්තොත් වෙනද පුලේ අපි තුමු අයිස් පැකට් එකක මේක. හරි අයිස් පැකට් එකේ රුපියල් 2යි කියලා. එහෙනම් 10 පාවිච්චි කරලා අයිස් පැකට් කීයක් ගන්න පුළුවන්ද? අයිස් පැකට් 5ක් ගන්න. අයිස් පැකට් ගන්න පුළුවන් 5ක්. එහෙනම් මෙන්න මේ 5 තමයි මුදලේ යකි. ඒ කියන්නේ මුදල් ඒකකයකට භාණ්ඩාංශය කොතොනේ ප්‍රමාණයක් මිලදී ගත හැකිද? මුදලේ කොතරම් භාණ්ඩාංශය වෙන ගන්න පුළුවන්ද කියන මුදලේ අගේවත් මුදලේ ක්‍රය ශක්තිය කියලා අපි කතා කරනවා. මෙන්න මුදලේ අගේ අපිට දෙආකාරයට කතා කරන්න පුළුවන්. එකක් තමයි මුදලේ මූර්තාගය. හරි මුදලේ මූර්තාගය. අනිත් එක මුදලේ නිලාගය. එකක් මුදලේ මූර්තාගය අනිත් එක මුදලේ නිලාගය. මුදලේ නිලාගය කියලා අපි කියන්නේ මුදල් නෝට්ටුවක මූණක සඳහන් කරලා තියෙන වටිනාකම.
දැන් රුපියල් 100ක් කියලා ගහලා තියෙන නම් මුදල් නෝට්ටුව ඒක තමයි මුදලේ නිලා. මුදල් නෝට්ටුවක මුහුණට සඳහන් කරලා තියෙන වටිනාකමට අපි කියන මුදලේ නිලාගේ කියලා. එහෙනම් මගේ නේද? මුදලේ මූර්තකය කියන්නේ එහෙනම් මූර්තකය කියන්නේ අපි ගත්ත අයිස් පැකට් එකක් රුපියල් 2යි නම් රුපියල් 100යි අපිට අයිස් පැකට් කොච්චරක් ගන්න ඕනද? අයිස් පැකට් 50ක් ගන්න. එහෙනම් 100 භාවිතා කරලා අපිට ගන්න පුළුවන් අයිස් පැකට් ප්‍රමාණය තමයි මුදලේ මූර්තකය කියන්නේ. හරිද කතා? එහෙනම් මුදලේ අගේ දෙආකාරයට අපිට විග්‍රහ කරන්න පුළුවන්. එකක් මුදලේ මූර්තකය, අනිත් එක මුදලේ නිලාගේ. මුදලේ නිලාගේ කියන්නේ මුදල් නෝට්ටුවක මුහුණට සඳහන් වෙන අගය. මූර්තකය කියන්නේ ඒ මුදල් ඒකකයෙන් භාණ්ඩාසමේදී ගන්න තියෙන හැකියාව. සාමාන්‍ය මුදලේ අගය කියලා නිර්වචනය කරන්නේ මුදලේ මූර්තකය. මුදලේ අගය මුදලේ ක්‍රියාශක්තිය ගැන නිර්වචනය කරන්නේ මුදලේ මූර්තකය. හරි. සාමාන්‍ය අපි සිලබස් එකකට කතා කරන මුදලේ මූර්තකය නිලාගේ ගැන එහෙම කතා කරන්නේ නැහැ. ඒතර මේ මුදලේ මූර්තකය අපිට දෙආකාරයට විග්‍රහ කරන්න පුළුවන්. මුදලේ මූර්තකය දෙආකාරයට විග්‍රහ කරන්න පුළුවන්. එකක් තමයි හරි අභ්‍යන්තර අගය. මුදලේ අභ්‍යන්තර අගය. එහෙනම් මේක අභ්‍යන්තර අනිත් එක මුදලේ බාහිර අගය. බාහිර අගය. එහෙනම් එකක් මුදලේ අභ්‍යන්තර අගය. අනිත් එක මුදලේ බාහිර අගය. මුදලේ අභ්‍යන්තර අගය කියන්නේ රට ඇතුලේ. රට ඇතුලේ. හරි රට ඇතුලේ අපේ මුදල් වේගය දේශීය මුදල් වේගයට භාණ්ඩාසමේදී ගන්න තියෙන හැකියාව. රට ඇතුලේ දේශීය මුදල් ඒකකයකට භාණ්ඩාසමේදී ගන්න තියෙන හැකියාවට අපි කියනවා මුදලේ අභ්‍යන්තර අගය කියලා. පැහැදිලිද? එතකොට මුදලේ අභ්‍යන්තර අගය රඳාපවතින. ඒ කියන්නේ හිතන්න අපිට රුපියල් 10 දීලා අයිස් පැකට් 5ක් ගන්න පුළුවන් කියන එක රඳාපවතින අයිස් පැකට් එක මිල මතනේ. එතකොට මුදලේ අගය රඳාපවතින ළමයි මිල මට්ටම. මිල මට්ටම. හරි මුදලේ මූර්තකය නම් රඳාපවතිනවා මිල මට්ටම. මිල මට්ටම වැඩි වෙද්දී ආර්ථිකයේ මුදලේ මූර්තකය අඩුවීමක් වෙනවා. අනිත් පැත්තට මිල මට්ටම අඩු වුණොත් මුදලේ මූර්තකය වැඩි වීමක් වෙනවා. එහෙනම් මට පැහැදිලි මිල මට්ටම සහ මුදලේ මූර්තකය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. හරි දෙක අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. එහෙනම් මුදලේ දේශීය මුදලේ අභ්‍යන්තර අගය රඳාපවතින්නේ මිල මට්ටම. ඒක මුදලේ අභ්‍යන්තර අගය රඳාපවතින්නේ මිල මට්ටම. එහෙනම් මුදලේ අගය ස්ථායි කරගන්න නම් අපිට සිද්ධ වෙනවා මිල මට්ටම ස්ථායි කරගන්න. ආර්ථික උද්දමනකාරී තත්ත්වයක් තියෙද්දි මුදලේ අගය ශේවීමක් වෙනවා. රුපියල හරි මුදලේ අගය අභ්‍යන්තර අගය ශේවීමකට වාජනය වෙනවා. එතන මුදලේ බාහිර අගය කියන්නේ මොකක්ද? මුදලේ බාහිර අගය කියන ළමයි විදේශ රටක් තුල. දැන් අපි දන්නවා විදේශ රටක් කියනවා රුපියල් ලක්ෂයක් දරාගෙන ඇමරිකාවට යනවා. වර්තමානයේ ලක්ෂය අපේ කාසි අපේ නෝට්ටු අරගෙන ගිහිල්ලා ඇමරිකාවේ ගනුදෙනු කරන්න බෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා අපේ මුදල් ඇමරිකාවේ ඩොලර් බවට පත් කරගන්න. ලක්ෂ දීලා ඩොලර් ගන්න සිද්ධ වෙනවා. හරි. එහෙනම් ළමයි ඒ මත තමයි රඳාපවතින අපේ මුදල් ඒකකයේ විදේශ රටක් ඇතුළේ කොච්චර බාහිර ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන්ද කියන්නේ. එහෙනම් මුදලේ බාහිර අගය කියන්නේ අපේ මුදල් ඒකකයේ විදේශ රටක් ඇතුළේ මිලදී ගන්න පුළුවන් බාහිර ප්‍රමාණය. එතකොට මේ මිලදී ගන්න පුළුවන් බාහිර ප්‍රමාණය රඳාපවතින්නේ අපේ මුදල් ඒකකයකට ඒ රටේ කොපමණ මුදල් ඒකකයක් ලැබෙනවද කියන එක. ඒ කියන්නේ සරලව කියනවා නම් මුදලේ බාහිර අගය කියන්නේ විනිමය අනුපාතිකය. ඒ කියන්නේ රුපියල් 1ක් ඩොලර් 1කට හම්බෙනවා RS කීයක් ගෙවන්න ඕනද? ඩොලර් 1ක් මිලදී ගන්න අපි සිද්ධ වෙනවා. RS 200ක් ගෙවන්න. එහෙනම් මේ තමයි මුදලේ බාහිර අගය හෙවත් විනිමය අනුපාතිකය. එතකොට මුදලේ බාහිර අගය කියලා අපි නිර්වචනය කරනවා. හරි දේශීය මුදල් ඒකකයක් සඳහා දේශීය මුදල් ඒකකයක් සඳහා ලැබෙන විදේශ මුදල් ඒකක ප්‍රමාණය හෝ විදේශ මුදල් ඒකකයක් සඳහා ගෙවන්න ඕන දේශීය මුදල් ඒකක ප්‍රමාණය මුදලේ බාහිර අගයයි. හරි ඒ කියන්නේ විදේශ මුදල් ඒකකයක් අත්පත් කරගන්න අපි ගන්නවා රුපියල් 200ක්. මේක අපි කියනවා මුදලේ බාහිර අගය කියලා. පැහැදිලිද? දැන් නෝට් එක. මුදලේ අගය යනු මුදල් ඒකකයක් මිලදී ගත හැකි
බාන්නාසය ප්‍රමාණයයි මේ ප්‍රධාන කොටස් දෙකයි. එකක් මුදලේ අභ්‍යන්තරගය අනිත් එක මුදලේ බාහිරගය. එකක් මුදලේ අභ්‍යන්තරගය. ලියමු. මුදල් ඒකකයකට මුදලේ අභ්‍යන්තරගය මුදල් ඒකකයකට රට තුලදී මිලදී ගත හැකි. මුදල් ඒකකයකට රට තුලදී මිලදී ගත හැකි. මුදල් ඒකේ රට තුලදී මිලදී ගත හැකි. බාණ්ඩහාසය ප්‍රමාණයයි මුදල් ඒකකයකට රට තුලදී මිලදී ගත හැකි බාණ්ඩහාසය ප්‍රමාණයයි මුදල් ඒකේ රට තුලදී මිලදී ගත හැකි බාණ්ඩහාසය ප්‍රමාණයයි ඊගොචේදී මුදලේ අගය එරට පොදු මිල මට්ටම මුදලේ අගය රට මිල මට්ටම මත නදා පවතී. මුදලේ අගය මිල මට්ටම මත නදා පවතී. මිල මට්ටමත් මුදලේ අගයත් අතර පෙරදිලෝම සම්බන්ධතාව පවතී. මිල මට්ටමත් මුදලේ අගයත් අතර පෙරදිලෝම සම්බන්ධතාව පවතී. උද්දමනකාරී තත්ත්වයක් තුළ මිල වැඩි වෙනවා. මිල වැඩි වෙන තත්ත්වයක් තුළ අපිට මුදල් ලේකේ මිලදී ගන්න පුළුවන් බාණ්ඩ අඩු වෙනවා. හරි පැහැදිලි සරලයි. අර මුදලේ අභ්‍යන්තරගය ප්‍රකාශ කරන්න පුළුවන්කම දෙකයි. එකක් මුදලේ අගයේ වටිනාකමක් විදියට. අනිත් එක මුදලේ අගයේ දර්ශකයක් විදියට. එහෙනම් මේ පහ හොයාගත්තේ කොහොමද? 10 බෙදුවා 2. 10 කියන්නේ මොකද්ද? 10 කියන්නේ මුදල් ලේකකය. එහෙනම් මුදලේ අගයේ සමානයි 5 හොයා ගන්න ඕනේ. පාන මුදලේ අගය කියන්නේ මුදලේ අගයේ සමානයි 10 කියන්නේ මුදල් ඒකකය. මුදල් ඒකකයේ බෙදනවා දෙකෙන්. දෙක කියන්නේ අයිස් පැකට් එක මිල. මේක තනි ඒකකයක් සම්බන්ධ නෙමෙයි සමස්තයකට කතා. ඒ නිසා බෙදනවා මිල මට්ටමේ මිල දර්ශකය. හරි. මිල මට්ටමයි නම් මිල දර්ශකයක් කරා. ඒ නිසා මේක බෙදනවා මිල දර්ශකය. පැහැදිලි. වැඩි කරනවා 100 අපි සාමාන්‍ය හොයාගන්න එක 100. ඒ නිසා වැඩි කරනවා 100. හරි. ලියන්න. මුදලේ අගය සමානයි. මුදල් ලේකකයේ ඉගෙන රුපියල්. මුදල් ලේකකයේ වර්ධනය කරන රුපියල බෙදනවා මිල දර්ශකය වැඩි කරනවා 100. බෙදනවා මිල දර්ශකය වැඩි කරනවා 100. බෙදනවා මිල දර්ශකය වැඩි කරනවා 100. මුදල් ලේකේ රුපියල බෙදනවා මිල දර්ශකය වැඩි කරනවා 100. එහෙම නැත්නම් මුදලේ දර්ශකයක් ලෙස ඒක ලියලා තියාගන්න. මුදලේ අගය සමානයි. මුදලේ අගය සමානයි. පදනම් වර්ෂයේ මිල දර්ශකය බෙදනවා සලකා බලන වර්ෂයේ මිල දර්ශකය වැඩි කරනවා 100. මුදලේ අගය සමානයි. පදනම් වර්ෂයේ මිල දර්ශකය බෙදනවා සලකා බලන වර්ෂයේ මිල දර්ශකය වැඩි කරනවා 100. පදනම් වර්ෂයේ මිල දර්ශකය බෙදනවා සලකා බලන වර්ෂයේ මිල දර්ශකයෙන් වැඩි කරනවා 100. හරි. ගන්න මුදලේ බාහිර අගය. මුදලේ බාහිර අගය. කිසියම් රටක විවහාර මුදල් එකක් තවත් රටක විවහාර මුදල් එකක් සමග හෝමාරු අනුපාතිකයයි නැත්නම් විදේශ විනිමය අනුපාතිකය. උදාහරණ ඇමරිකානු ඩොලර් එකක් සමානයි ශ්‍රී ලංකා රුපියල් 200යි. ඇමරිකානු ඩොලර් එකක් සමානයි ශ්‍රී ලංකා රුපියල් 200යි. ඇමරිකානු ඩොලර් එකක් සමානයි ශ්‍රී ලංකා රුපියල් 200යි. හරිද? යම අපි ගාමාත්‍රිකාව මුදල් ආශ්‍රිත සංකල්ප. ඒ කියන්නේ පරිණේ කතා කළා ළමයි විවහාර මුදල් නැත්නම් වළංගු මුදල්. අපි කිසියම් රටක් තුළ ඕනෑම ගනුදෙනුවක් පියවසන නීතිය වළංගුවේ රජයේ සිනීම කරන දින මුදල් අපි කියවා විවහාර මුදල් නැත්නම් වළංගු මුදල් කියලා හැදිගෙන තියෙන බලය. කිසියම් රටක් තුළ ඕනෑම ගනුදෙනුවක් පියවසන නීතියෙන් වළංගුවේ රජයේ විසින් නියෝග කොට ඇති මුදල් විවහාර මුදල් හෙවත් වළංගු මුදල් ලෙස හඳුන්වයි. විවහාර මුදල් පූර්ණ ද්‍රව්‍යසිතාවෙන් යුක්ත වේ.
ඒ වගේ අපි කතා කළා විවාහ මුදල් වල නයිසරි වටිනාකමක් නැහැ. ඒකේ මූලික කාලේ තියෙන වටිනාකම තියෙන හැමෝම විශ්වාස කරන්නේ ඒක පොදු පිළිගැනීමක් තියෙන නිසා කියලා කතා කරලා බලන්න. නයිසර්ගේ වටිනාකමක් අන්තර්ගත නොවන නමුත් කිසියම් වටිනාකමක් නියෝජනය කිරීම සඳහා මූල්‍ය අධිකාරිය විසින් නිකුත් කරන ලබන කාසියා නෝට්ටු විවහාර මුදල් ලෙස සැලකී ගන්න මාතෘකාව බැංකු මුදල්. බැංකු මුදල්. මොනවාද මේ බැංකු මුදල් කියන්නේ? ඒ බැංකු මුදල් කියන්නේ ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු කියන්නේ මොකක්ද? අපි දන්නවා ඉල්ලුම් තැන්පතුවක් බාර ගන්න පුළුවන්. කාට විතරද? ඉල්ලුම් තැන්පතු බාර ගන්න පුළුවන් කාට විතරද? ඉල්ලුම් තැන්පතුවක් බාර ගන්න පුළුවන්. හරි. කාට විතරද? වාණිජ්‍ය බැංකු වලට විතරයි. අපිට මූල පද්ධතියේ තියෙන බැංකු කොටස් තුනක් කරලා කතා කරන්න පුළුවන්. වාණිජ්‍ය බැංකු, බලපත්ලාභී විශේෂිත බැංකු, ලියාපදිංචි මූල්‍ය සමාගම්. බලපත්ලාභී විශේෂිත බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් වල ජංගම ගිණුම් පවත්වාගෙන යන්න බෑ. ජංගම ගිණුම පවත්වාගෙන යාමේ එකම අවසරලත් බලධාරිය වෙන්නේ වාණිජ්‍ය බැංකුවක් විතරයි. ඒතර වාණිජ්‍ය බැංකුව වල විතරයි ජංගම ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන්. ජංගම ගිණුම් එහෙම නැත්නම් වෙලා කියන ඉල්ලුම් තැන්පතු. ජංගම ගිණුමක් එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු. හරි ජංගම ගිණුමක් එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු. මොකද ඉල්ලුම් තැන්පතු කියන්නේ ඉල්ලුම් ඕනෑම අවස්ථාවකදී මේ වගේ තියෙන මුදල් ගෙවන්න සූදානම් ඉන්න. අපි දන්නවා ජංගම ගිණුම එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු වල තියෙන මුදල් අයි ප්‍රයෝජන ගන්න මොනවා හරහා අයි ප්‍රයෝජන ගන්න චෙක් පත්තා. ජංගම ගිණුම පවත්වාගෙන යාමේ අවසර තියෙන වාණිජ්‍ය බැංකුවට විතරයි අපි ජංගම ගිණුම් වල තියෙන මුදල් ප්‍රයෝජන ගන්නේ. හරි. ඉල්ලුම් තැන්පතු ප්‍රයෝජන ගන්නේ චෙක් පත්තා. එතකොට අපි කියනවා බැංකු මුදල් කියන්නේ චෙක් පත් ලිවීම මගින් ප්‍රයෝජන ගන්න පුළුවන් බැංකු තැන්පතු. හරි නැත්නම් ඉල්ලුම් තැන්පතු. චෙක් පත් ලිවීම මගින් ප්‍රයෝජන ගත හැකි ඉල්ලුම් තැන්පතු බැංකු මුදල් වේ. චෙක් පත් ලිවීම මගින් ප්‍රයෝජන ගන්න පුළුවන් ඉල්ලුම් තැන්පතු හරි බැංකු මුදල් වේ. සරලව කියනවා ජංගම ගිණුම් වල තියෙන මුදල් ශේෂය අපි කියනවා බැංකු මුදල් කියලා. පැහැදිලිද? එහෙනම් බැංකු මුදල් කියන්නේ චෙක් පත් ලිවීම මගින් ප්‍රයෝජන ගත හැකි ඉල්ලුම් තැන්පතු. ඒකේ විශේෂයෙන් අවධාරණය කළ යුතු දෙයක් තියෙනවා. මෙන්න මේ චෙක් පත කියන්නේ මුදල් වර්ගයක් නෙමෙයි. චෙක් පත කියන්නේ මුදල් වර්ගයක් නෙමෙයි. අපි චෙක් පත හුදෙක්ම භාවිතා කරන්නේ බැංකු මුදල් හරි නියෝජනය කරමින් ඒ මුදල් හරහා ගනුදෙනු කරන්න යොදා ගන්න නියෝජිත මුදල් වර්ගයක් විතරයි නම. නියෝජිත වර්ගයක් නියෝජිතයක් විතරයි චෙක් පත් කියන්නේ. චෙක් පත් කියන්නේ මුදල් වර්ගයක් නෙමෙයි. මොකද චෙක් පතක් දුන්න පළියට අපිට බාන්නාසය වලදී ගන්න බෑ. පුළුවන්. දැන් මම චෙක් පතක් අරගෙන ඉල චෙක් එකක් ලියවන්න දෙනවා. එහෙම දුන්නා කියලා වාට පාන්න වලදී ගන්න බෑ. ඒතර චෙක් පත නියෝජනය කරන්නේ අර ඉල්ලුම් තැන්පතු වල තියෙන මුදල් එළියට ගන්න නියෝජිත මුදල් වර්ගයක් විතරයි. ඒ නිසා චෙක් පත් කියන්නේ මුදල් වර්ගයක් නෙමෙයි මතක තියාගන්න. ඒතර බැංකු මුදල් කියන්නේ චෙක් පත් නෙමෙයි නමයි. බැංකු මුදල් කියන්නේ ඉල්ලුම් තැන්පත. හරි. ඒතර මේ ඉල්ලුම් තැන්පතු වල තියෙන මුදල් හුවමාරු කරගන්න තමයි චෙක් පත් භාවිතා කිරීමක් කරන නිසා චෙක් පත් කියන මුදල් වර්ගයක් නෙමෙයි. පැහැදිලි? දැන් බැංකු මුදල් ලියමු. මොකද්ද? නිරෝධනය ගත්තොත් චෙක් පත් ලියීම මගින් ප්‍රයෝජන ගත හැකි ඉල්ලුම් තැන්පතු වල තියෙන මුදල් ශේෂය අපි කියනවා බැංකු මුදල් කියලා. ලියමු. චෙක් පත් ලියීම මගින් ප්‍රයෝජන ගත හැකි 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 ඉල්ලුම් තැන්පතු වල ඇති මුදල් ශේෂය ඉල්ලුම් තැන්පතු වල ඇති මුදල් ශේෂය ඉල්ලුම් තැන්පතු වල ඇති මුදල් ශේෂය බැංකු මුදල් ලෙස සැලකේ ඉල්ලුම් තැන්පතු වල ඇති මුදල් ශේෂය බැංකු මුදල් ලෙස සැලකේ ඉල්ලුම් තැන්පතු වල ඇති මුදල් ශේෂය බැංකු මුදල් ලෙස සැලකේ. හරිද? ඊගොල්ලෝ හයිලයිට් කරලා තියාගන්න.
මෙහිදී ගාන්ධර සිදු කරන භාවිතා කරන මාධ්‍ය චෙක්පත් වන අතර චෙක්පත් මුදල් වර්ගයක් නොවේ. බැංකු මුදල්ද ඉහළ ද්‍රව්‍යතාවකින් යුක්ත වේ. හරි ගන්න මාතෘකාව ඊට පස්සේ ආසන්න මුදල් සහ මුදල් ආදේශය. ආසන්න මුදල් සහ මුදල් ආදේශය. හරියම ගන්න මාතෘකාව ආසන්න මුදල් සහ මුදල් ආදේශය. ඒ ආසන්න මුදල් සහ මුදල් ආදේශය කියන එක අපි හඳුනාගන්නේ මුදලේ ප්‍රධාන කාර්යයන් දෙකක් පාදක කරගෙන. එකක් තමයි හුවමාරු මාධ්‍ය කාර්ය. මුදලේ හුවමාරු මාධ්‍ය කාර්ය. දෙක තමයි වටිනාකමේ සංනිධියේ කාර්ය. ඒතර මේ දෙක පාදක කරන අපි මුදල් ආදේශකත් ආසන්න මුදලුත් හඳුනා ගන්න. ආසන්න මුදලුත් හඳුනා ගන්න. එතකොට තමයි ආසන්න මුදල් කියන්නේ. හරි ආසන්න මුදල් කියන්නේ මුදල් වලට ආසන්නයි. නමුත් මුදල් නෙමෙයි. මුදල් ආදේශක කියන්නේ මුදල් වලට භාවිතා කරනවා. හරි එතකොට මේ මුදල් ආදේශ සහ ආසන්න මුදල් කියන දෙකම අපි හඳුනාගන්නේ. මෙන්න මේ කාර්යයන් දෙක පාදක කරගෙන. අපි පළවෙනි මාතෘකාව ගමු. ආසන්න මුදල්. දැන් ආසන්න මුදල් කියන්නේ මොකක්ද කියලා අපි කෙලින්ම කතා කරන්නේ නැතුව උදාහරණ කතා කරලා ඒ හරහා නිර්වචනාත්මක විශේෂ දෙමු. දැන් ආසන්න මුදල් කියද්දි මුදල් වලට ආසන්නයි නමුත් මුදල් නෙමෙයි. ක්‍රමගිරක ආසන්න මුදල් කියන්නේ මුදල් වලට ආසන්නයි. නමුත් ඒවා මුදල් නෙමෙයි. ඒතර ආසන්න මුදල් කියන්නේ ඊටමත් ඉහළ ද්‍රව්‍යශීලතාවයක් තියෙන මූල්‍යවත්කම්. ඊටමත් ඉහළ ද්‍රව්‍යශීලතාවයක් තියෙන මූල්‍යවත්කම්. අපිට ඊටමත් ඉක්මනින් මේවා මුදල් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒතර ඊටමත් ඉක්මනින් හුවමාරු මාධ්‍යයක් බවට පත් කර ගැනීමේ හැකියාව ආසන්න මුදල් වල තියෙනවා. ඊටමත් ඉක්මනින් හුවමාරු මාධ්‍යයක් බවට පත් කරගන්න පුළුවන්. හරි ආසන්න මුදල් කියලා අපි විශේෂයෙන්ම සලකන්නේ එන අපි කියන ඊටමත් ඉහළ ද්‍රව්‍යශීලතාවයක් තියෙන වත්කම් කියන්නේ මේ මොනවත්කම්ද? ඒ මූල්‍යවත්කම්. එන අපි ආසන්න මුදල් කියලා සලකන ළමයි මූල්‍යවත්කම්. මොනවාද මේ මූල්‍යවත්කම්? අපි දන්නවා භාණ්ඩාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඉතුරු හරි කල්පිත ස්ථාවර තැන්පතුවක් මේ අපි ගත්තොත් සලකනවා මූල්‍යවත්කම් කියන. එන මූල්‍යවත්කම් වෙන මොනවද? ඉතිරි කිරීමේ තැන්පතුවක් භාණ්ඩාගාර බිල්පතක් කල්පිරුණු භාණ්ඩාගාර බැඳුම් කරයක් කල්පිරුණු ස්ථාවර තැන්පතුවක් මෙන්න මේ වගේ දේවල් අපි සලකනවා මූල්‍යවත්කම් කියන. එවැනි මූල්‍යවත්කම් අපි සලකනවා ආසන්න මුදල් කියන. මේවා ඊටමත් ඉහළ ද්‍රව්‍යශීලතාවයෙන් යුක්තයි. ඊටමත් ඉක්මනින් හුවමාරු මාධ්‍යයක් බවට පෙරලා ගන්න පුළුවන් මූල්‍යවත්කම්. එතකොට තමයි අපි ගත්තොත් ආසන්න මුදල් විභාග ගම්මුක ඉතිරි කිරීමේ තැන්පතුවක්. ඉතිරි කිරීමේ තැන්පතුවක්. අපි ඉතිරි කිරීමේ තැන්පතුවක් ගත්තොත් වඩ පුළුවන් තරම ඉතිරි කිරීමේ තැන්පතුවට පාස්පොත ගන්න ඕනේ. වඩ පුළුවන් පාස්පොත අරගෙන ගිහිල්ලා බඩු මිල දී ගන්න. පාස්පොත අරගෙන ගිහිල්ලා බඩු මිල දී ගන්න පුළුවන්. බෑ පාස්පොත අරගෙන ගිහිල්ලා මුදලාට දීලා බඩු මිල දී ගන්න බෑනේ. ඒ නිසා ළමයි ඉතිරි කිරීමේ තැන්පතුවක් භාණ්ඩාගාර බිල්පතක්. අපිට භාණ්ඩාගාර බිල්පතක්. ඒ භාණ්ඩාගාර බිල්පතක් ගත්තොත් භාණ්ඩාගාර බිල්පතට අදාළ ලියකියවිල්ල අරගෙන ගිහිල්ලා කඩේට දීලා අමංගා භාණ්ඩාගාර බිල්පතක් තියෙනවා මේකේ වටිනාකම මෙච්චරයි කියලා අපිට පුළුවන් ද භාණ්ඩ වල දී ගන්න. බෑ. එහෙනම් මෙන්න මේ මූල්‍ය වර්ගය කියන්නේ ආසන්න මුදල් වල ඇතුළත් වෙන මේ මූල්‍ය වර්ගය. මුදලේ හුවමාරු මාධ්‍යයක් කාර්ය කරන්නේ. මොකක්ද කරන්නේ? මුදලේ හුවමාරු මාධ්‍යයක් කාර්ය කරන්නේ නැහැ. නමුත් මේ ආසන්න මුදල් වල අපිට පුළුවන් මොනවා කරන්නද? භාණ්ඩාගාර බිල්පතක ඉතිරි කිරීමේ තැන්පතුවක අපිට පුළුවන් මුදල් රැස් කරලා තියාගන්න. එහෙනම් මෙන්න මේ ආසන්න මුදලේ වටිනාකමේ සම්නිධියේ කාර්ය කරනවා. වටිනාකමේ සම්නිධියේ කාර්ය කළාට මුදලේ හුවමාරු මාධ්‍යයක් කාර්ය කරන්නේ නැහැ. නමුත් අපිට ඉතාමත් ඉක්මනින් හුවමාරු මාධ්‍යයක් බවට පත් කරගන්න. අපි නිර්වචනය කරනවා ආසන්න මුදල් කියන්නේ මොනවද කියලා. එහෙනම් කොහොමද නිර්වචනය කරන්නේ? මුදලේ හුවමාරු මාධ්‍යයක් කාර්ය නොකර වටිනාකමේ සම්නිධියේ කාර්ය පමණක් ඉටු කරන ඉතාමත් ඉක්මනින් හුවමාරු මාධ්‍යයක් බවට පෙරලා ගන්න පුළුවන් මූල්‍යවත්කම් ආසන්න මුදල් වේ. හරිද? මොනවාද ආසන්න මුදල් කියන්නේ? මුදලේ හුවමාරු මාධ්‍යයක් කාර්ය නොකරන වටිනාකමේ සම්නිධියේ කාර්ය කරන
ඉතාමත් ඉක්මනින් හුවමාරු මාධ්‍යයක් බවට පත් කරගන්න පුළුවන් මුල්‍යවත්කම් ආසන්න මුදල් වේ. මොනවද? ඒකවරක් කියමු. මුදලේ හුවමාරු මාධ්‍යකාරී නොකරන වටිනාකමේ සංගීතීකාරීට කරන ඉතාමත් ඉක්මනින් හුවමාරු මාධ්‍යයක් බවට පෙරලා ගත හැකි මුල්‍යවත්කම් ආසන්න මුදල් වේ. ලියුම් අතරේ හුවමාරු මාධ්‍යයක් ලෙස මුදලේකාරීට නොකරන හුවමාරු මාධ්‍යයක් ලෙස මුදලේකාරීට නොකරන හුවමාරු මාධ්‍යයක් ලෙස මුදලේකාරීට නොකරන එහෙත් වටිනාකමේ සංනිධීකාරීට කරන එහෙත් වටිනාකමේ සංනිධීකාරීට කරන එහෙත් වටිනාකමේ සංනිධීකාරීට කරන වටිනාකමේ සංනිධීකාරීට කරන ඉතාමත් ඉක්මනින් හුවමාරු මාධ්‍යයක් බවට පෙරලාගත හැකි 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 මූල්‍යවත්කම් වේ හරිද අයම කිව්වොත් හුවමාරු මාධ්‍යයක් ලෙස මුදලේකාරීට නොකරන එහෙත් වටිනාකමේ සංනිධීකාරීට කරන ඉතාමත් ඉක්මනින් හුවමාරු මාධ්‍යයක් ලෙස පෙරලාගත හැකි ඉතාමත් ඉක්මනින් හුවමාරු මාධ්‍යයක් බවට පෙරලාගත හැකි මූල්‍යවත්කම් වේ ඊගාචේදී ආසන්න මුදල් පූර්ණ ද්‍රවශීලවත්කම් නොවන නමුත් ආසන්න මුදල් පූර්ණ ද්‍රවශීලවත්කම් නොවන නමුත් ආසන්න මුදල් පූර්ණ ද්‍රවශීලවත්කම් නොවන නමුත් ඉහළ ද්‍රවශීලතාවයක් ඇතිවත්කම් වේ 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 ගන්න උදාහරණ ඉතිරි කිරීමේ තැන්පතු භාණ්ඩාගාර බිල්පත් ස්ථාවර නැත්නම් කාලීන තැන්පතු ස්ථාවරව නැත්නම් කාලීන තැන්පතු ඔය ස්ථාවර නැත්නම් කාලීන තැන්පතු කියන්නේ කලබිරිච්ච එක නැත්නම් තාමත් ඉක්මනින් මුදල් බවටපත් කරගන්න බෑ විනිමය බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර කල්පිරුණු හරි ඊට පස්සේ හුම්මය මුදල් ආදේශය හරි මුදල් ආදේශය කියන්නේ මුදල් වෙනුවට භාවිතා කරන්න පුළුවන් වෙනත් එකක්. අපි දැන් ආදේශයක් කියන්නේ කිසියම් භාණ්ඩයකට භාවිතා කරන්න පුළුවන් වෙනත් දෙයක් නේ. ඒතර මුදල් ආදේශයක් කියන්නේ මුදල් වෙනුවට භාවිතා කරන්න පුළුවන් වෙනත් දෙයක්. දැන් අපිට මුදල් වෙනුවට භාවිතා කරන්න පුළුවන් දේවල් මොනවද? මුදල් වෙනුවට කඩේට ගිහලා භාණ්ඩාසයම් දී ගන්න පුළුවන්. හරි. හැබැයි සෑම විටම නම් භාණ්ඩාසයම් දී ගන්න බෑ. తాවකාලිකව අපිට ඒවා දීලා භාණ්ඩාසයම් දී ගන්න හැකියාවක් තියෙනවා. මොනවාද? උදාහරණයක් ගත්තොත් ණයපත්. හරි ණයපත් ගත්තොත් ණයපත් කියන්නේ මුදල් ආදේශයකට උදාහරණයක්. මුදල් ආදේශයකට උදාහරණයක්. ණයපත් ගත්තොත් මුදල් ආදේශයකට උදාහරණයක්. මොනවද මේ ණයපතක් කියන්නේ? අපිට හරපතක් සහ ණයපතක් අතර වෙනස පැහැදිලි කරලා දෙන්න. හරපත සහ ණයපත අතර වෙනස. ළමයි හරපතක් කියන්නේ හරපතක් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාට ඉතිරි කිරීමේ තැන්පතුවක් තියෙනවා. ඉතිරි කිරීමේ ගිරුමක් තියෙනවා.
ඒතර අපි ඉදිරි කිරීමේ ගිණුමක් පාවිච්චි කළා තමයි හරි ඉදිරි කිරීමේ ගිණුමක් වෙනුවෙන් තමයි හරපතක් ලබා ගන්න. ඒතර හරපතක් වදන්න පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඔයා බැංකුව ගිහලා ඉදිරි කරද්දී දැන් අහන්නෙත් නෑ වාගේ කාඩ් එකක් හදලා දෙනවා. ඒ දෙන්නේ හරපත ඩෙබිට් කාඩ් එක. ඩෙබිට් එක. ණයපතක් කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එක. ඒතර ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ తాවකාලික ණයක් ළමයි. බැංකුවෙන් ලබා ගන්නා తాවකාලික ණයක්. తాවකාලික ණයක්. පාඩ පුළුවන්ගේ తాවකාලික ණය අරගෙන ගිහිල්ලා. ඒ කියන්නේ බැංකුවෙන් ගන්න ණයක් තමයි ණයපතක් කියන්නේ. ඒතර වාඩ පුළුවන් ඒ ණය අරගෙන ගිහිල්ලා වෙළඳ සැල් වලින් එයා නම් කරලා තියෙන වෙළඳ සැල් වලින් භාණ්ඩ ආසයවලදී ගන්න පුළුවන්. භාණ්ඩ හා සේවා මිලදී ගන්න පුළුවන්. ආය පොලියක් අය කරනවා යා. එතකොට මේ භාණ්ඩ හා සේවා මිලදී ගත්තට පස්සේ හරි මේකේ ගණදුනෝපිය වෙන්නේ මෙන්න මෙහෙම භාණ්ඩ හා සේවා මිලදී කියන්නේ මේකේ ගණදුනෝපිය වෙන්නේ. ඔයා ක්‍රෙඩිට් කාඩ් එක අරගෙන කඩේට යනවා. ක්‍රෙඩිට් කාඩ් එක අරගෙන ගිහලා කඩේට යනවා. අපි දුරේදී කඩේකට ගියා කියලා. ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා ගන්න රුපියල් 25000ක රෙදි. 25000 රෙදි ගන්නවා. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ රෙදි ගත්ත වෙළඳ සැලවාට රෙදි විකුණපු වෙළඳ සැල වා රෙදි ගත්ත වෙළඳ සැල මෙන්න 25000ක මුදල ඔයා ක්‍රෙඩිට් කාඩ් එක ලබාගෙන තියෙන බැංකුවෙන් ලබා ගන්න. අපි දුම් බැංකුව HNB කියලා. හරි HNB බැංකුවෙන් ලබා ගන්න. එතනින් මේ වෙළඳ සැලත් එක තිබ ගන්න ඉවරයි. සම්පූර්ණයෙන් මේක පියුණා. නමුත් ඔයා ගිහිල්ලා භාණ්ඩා සේවා 25000ක් ගත්තා. හැබැයි ඔයා ණයට ගත්තේ. එහෙනම් මේ ණයට ගත්ත මුදල් ප්‍රමාණය ඔයා කියලා බැංකුවට ගෙවන්න. එයා ඔයාට ගෙවන්න යම් සහන කාලයක් දෙනවා. ඒ කියන්නේ පොලියක් යම් අය කරනවා. ඒ පොලියත් එක්ක ගිහලා ගෙවන්න ඕන. ඔයා ගෙවන්න සහන කාලයක් දෙනවා. හැබැයි සහන කාලය හිතන්න මාස 3ක් කාලයක් දුන්නා කියලා. මාස 3ක් දෙනවා. ඒතරේ මාස 3 ඇතුළත ඔයා මේක ගෙවන්න ඕන. ඔයාට සහන කාලය ඇතුළත ගෙවන්න බැරි වුණොත් එයා මේකට පොලියක් අය කරනවා. දැඩි පොලියක් එක්ක ඔයාට ගෙවන්න සිද්ධ වෙනවා. ඔහොම තමයි හරපතක් ණයපතක් තුල ගනුදෙනු පිළිවෙල. වැඩි කතාව. ඒ නිසා ණයපතක් කියන්නේ ඔයාට ණයපත් හිමිය නැත්නම් අදාළ මූල්‍ය සමාගම විසින් දෙන. හරි. අදාළ මූල්‍ය සමාගම විසින් ලබා දෙන తాවකාලික ණයක් තමයි ණයපතක් කියන්නේ. වැඩි කතාව. නමුත් තමයි හරපතක් කියන්නේ ණයක් නෙමෙයි. හරපතක් තුල වෙන්නේ ඔයාගේ account එකේ තියෙන මුදල් තමයි ඔයාට මේ හරපත හරහා ගන්න අවස්ථාව හදලා දෙන්නේ. හරිද? හරපතක් හරහා වෙන්නේ ඔයාගේ account එකේ තියෙන මුදල් ඔයාට ගන්න අවස්ථාවදී හදලා තියෙන්නේ. එතකොට හරපතක් කරා ගනුදෙනු වෙද්දී වෙන්නේ දැන් හරපතක් කරා වෙද්දී වෙන්නේ ඔයා කඩේට යනවා. කඩේට ගිහලා බඩු ගන්නවා. හරි ඔයා හරපත දෙනවා. එතකොට හරපතින් ඔයා බඩු ගත්ත ගමන් අනිත් පැත්තේ වල මැසේජ් එකක් එනවා ඔය account එකේ මුදල් ප්‍රමාණය මෙච්චරක් වැඩිලා. එතකොට හරපතක් හරහා බඩු මිල දී කියන හරියට මුදල් දීලා බඩු ගත්තා සමානයි. මුදල් දීලා බඩු ගත්තා සමානයි. අන්න ඒ නිසාවද කියන්න පුළුවන් හරපතක් මුදල් හා සමානයි. මුදල් හා සමානයි. නමුත් ණයපතක් අපිට මුදල් කියලා සලකන්න බෑ. ණයපතක් අපිට මුදල් කියලා සලකන්න බෑ. නමුත් අපිට පුළුවන් හරපතක් මුදල් කියලා සලකන්න. හරි කතාව. හරපතක් අපිට මුදල් කියලා සලකන්න පුළුවන් වුණා. ණයපතක් අපිට මුදල් කියලා සලකන්න බෑ. හරි එහෙනම් අපි කිව්වා හරපතක් මුදල් හා සමානව සලකන්න පුළුවන්. හරපතක් තුල බඩු මිල දී ගද්දි වෙන්නේ මුදල් දීලා බඩු ගත්තා සමාන දෙයක් වෙන්නේ. නමුත් ණයපතක් අපිට මුදල් හා සමානව සලකන්න බෑ. නමුත් අපි ගුරුවත් පොත පොඩ්ඩක් අපි ගුරුවත් පොතේ තියෙනවා ළමයි මේ දෙකම මුදල් හා සමානව සලකන්න බෑ කියලා. නමුත් පාස් පේපර්ස් ප්‍රශ්න කියොත් 2011 හිතර මට මතකයි හරියට 2011 අහනවා. හරි. ණයපතක් මුදල් ලෙස නොසලකන්නේ ඇයි? ඊට කලින් අවුරුද්දක අහනවා බැංකු හරපතක් මුදල් ලෙස සලකන්නත් ණයපතක් මුදල් ලෙස නොසලකන්නත් හේතු කවරේද කියලා. හරි මම වටා තියෙනවා කී ටියුට් එකේ. නමුත් අය ගුරුවත් පොතේ තියෙනවා මේ දෙකම මුදල් කියලා අපිට සලකන්න බෑ කියලා. ඒකට හේතු විදිහට එයා දක්වනවා මේ දෙකේම මුදලේ තියෙන ඕන ඇතැම් ගුණාංග නැහැ කියලා. ඒතර මුදලේ තියෙන ඇතැම් ගුණාංග නැති නිසා හරපස් සහ බැරපත් කියන දෙකම මුදල් කියලා සලකන්න බෑ කියලා ගුරුවත් පොතේ තියෙනවා. නමුත් පාස් පේපර්ස් ප්‍රශ්න දිහා ගියොත් පාස් පේපර්ස් වල සලකනවා අහලා තියෙනවා
හරපතක් මුදල් ලෙස සලකන්න පුළුවන්. නමුත් ණයපතක් මුදල් ලෙස සලකන්න බැහැ. නමුත් ඇත්තටම හරපතක් එක්තරා පැත්තකින් මුදල් කියලා සලකන්න පුළුවන්. මොකද හරපතක් තුලින් බාණ්ඩාසය මිලදී ගැනීමේදී වෙන්නේ මුදල් දීලා බාණ්ඩාසය මිලදී ගන්න දෙයක් නෙවෙයි. නමුත් අපිට බැරපතක් නම් මුදල් කියලා සලකන්න බෑ. මොකද මේක తాවකාලික ණය මුදලක් විතරයි. ඒතකොට ඒක ගන්න දෙනවා ආයි පිය වෙන්නේ වා මුදලින් මේක ගෙවුවට පස්සේ. ඒ නිසා අපිට ණයපතක් මුදල් කියලා සලකන්න බෑ. නමුත් හරපතක් යම් පැත්තක මුදල් කියලා සලකන්න පුළුවන්. දැන් වගේ කතා ඒ නිසාම ගුරුවත් පොතෙන් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඒක ඔළුවේ තියාගන්න නෝට් එකක් උනත් දාලා තියාගන්න ගුරුවත් පොතේ තියෙන්නේ මේ දෙක මුදල් කියලා සලකන්න බෑ කියලා. නමුත් අපිට හරපතක් මුදල් කියලා සලකන්න පුළුවන්. නමුත් ණයපතක් බැරපතක් මුදල් කියලා සලකන්න බෑ. පැහැදිලි? ගත්. හරි. ගත්. අපි මුදල් ආදේශ. දැන් මුදල් ආදේශ කියද්දී හරි අපි කතා කරේ මුදල් ආදේශ කතා කරලා යන අතරේ මුදල් ආදේශ උදාහරණ ණයපත. ණයපතක් ගත්තොත් අපිට හුවමාරු මාධ්‍යයක් විදිහට භාවිත කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. නමුත් තමයි ණයපතක අපිට පුළුවන් මුදල් රැස් කරලා තියාගන්න. හරි. පුළුවන් බෑ. ණයපතක මුදල් රැස් කරලා තියාගන්න බෑ. එහෙනම් ණයපතක මුදල් රැස් කරලා තියාගන්න බෑ. ඒ නිසා අපි නිර්වචනය කරනවා මුදල් ආදේශකයක් කියන්නේ හුවමාරු මාධ්‍යයක් කාටු කරන. හැබැයි මම හුවමාරු මාධ්‍යයක් කාර්ය සමුදෙන් මේක ඉටු කරනවා. නෑ මේක ඉටු කරන්නේ తాවකාලික හුවමාරු මාධ්‍යයක්. తాවකාලික. ඒ මම එහෙම කියන්නේ වාට ඕනෑම කඩේකට ගිහිල්ලා මේක දීලා බඩු පිළ දී ගන්න හැකියාවක් නෑ. ඔයාලා ඒ ගාව තියෙන සිල්ල කඩේට ගිහිල්ලා වාට පුළුවන් වේද ක්‍රෙඩිට් කාඩ් එක දීලා බඩු පිළ දී ගන්න. බෑ. ඕනෑම තැනකින් මිලදී ගන්න බෑ. අදාළ මූල්‍ය ආයතනයේ විසින් අවසර දීලා තියෙන ආයතන කීපයකින් විතරයි. ඔයාට බාණ්ඩාස මිලදී හැකියාව තියෙන නිසා මේක හුවමාරු මාධ්‍යයක් විදිහට කියා කළාට මේක හුදෙකම తాවකාලික හුවමාරු මාධ්‍යයක්. ඒ නිසා අපි කියන මුදල් ආදේශකයක් කියන්නේ తాවකාලික හුවමාරු මාධ්‍යයක් කාර්යයක් කරනවා. වටිනාකමේ සම්නිධියේ කාර්ය නොකරන දෑ මුදල් ආදේශක වේ. తాවකාලික හුවමාරු මාධ්‍යයක් කාර්යයක් කරන වටිනාකමේ සම්නිධියේ කාර්යය නොකරන දෑ හරි මුදල් ආදේශය උදාහරණ ණයපත් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ හරපත්. ඇත්තටම උතන්ට මම නම් පිළිගන්නේ මේක හරපත මුදල් ආදේශයක් කියලා. මට තාමත් ඒක හැඟෙන්නේ හරපතක් මුදල් හා සමානයි කියලා. නමුත් ගුරුවක් පොත තුල කියනවා හරපතක් කියන්නේ මුදල් ආදේශයක් කියලා. නිසා ගුරුවක් පොතේ තියෙන නිසා හරපතට උදාහරණ ගද්දී මේ මුදල් ආදේශයකට උදාහරණ ගත්තී ණයපත සහ හරපත ගමු. මම හරපත ගන්නේ නම් ගුරුවත් පොතේ තියෙන නිසා. හරි. දැන් මුදල් ආදේශය ලියු. වටිනාකමේ සම්නිධියක් ලෙස මුදලේ කාර්ය නොකරන. 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 එහෙත් తాවකාලික හුවමාරු මාධ්‍යයක් ලෙස මුදලේ කාර්ය කරන. එහෙත් తాවකාලික හුවමාරු මාධ්‍යයක් ලෙස මුදලේ කාර්ය කරන මාධ්‍යන්‍ය తాවකාලික හුවමාරු මාධ්‍යයක් ලෙස මුදලේ කාර්ය කරන මාධ්‍යන්‍ය ඉටු කරන මාධ්‍යන්‍ය ඉටු කරන මාධ්‍යන්‍ය පොට්ටක් ඔකට ලියා ගන්න ඕනේ මේක උදාහරණ වලට යටින් ලියන්න. උදාහරණ ණයපත් හරපත්. උදාහරණ ගන්න ණයපත් හරපත්. ණයපත් හරපත්. තව වාක්‍යයක් ලියමු වාක්‍ය දෙකක් වුණා. ඔය යටින් ලියමු. විවහාර මුදල් හෝ චෙක්පත් හෝ භාවිතයක් නොමැතිව 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 කෙටි කාල ගනුදෙනු සඳහා කෙටි කාලින ගනුදෙනු සඳහා කෙටි කාල ගනුදෙනු සඳහා
මෙම මුදල් ආදේශ යොදාගත හැකිය. මේ මුදල් ආදේශ යොදාගත හැකිය. මේ මුදල් ආදේශක යොදාගත හැකිය. මේ මුදල් ආදේශක යොදාගත හැකිය. හරි, ඔතන ඉඩ නැත්තම් එහා පැත්තේ ඉඩ තියෙන්නේ. මුදල් ආදේශ යොදාගත හැකිය. ගුරුවත් පොතේ තියෙන නිසා මම මේ නෝට් එක මෙහෙම දෙන්නම්. ගුරුවත් පොතේ තියෙන නිසා. ණයපත්තා හරපත් මුදල් ලෙස නොසලකිය හැකි. ඔන්න ලියන්න ගුරුවත් පොතේ තියෙන නිසා දෙන්නේ. ණයපත්තා හරපත් මුදල් ලෙස නොසලකිය නොහැකි. ණයපත් සහ හරපත් මුදල් ලෙස සැලකිය නොහැකි. ණයපත් සහ හරපත් මුදල් ලෙස සැලකිය නොහැකි. මන්ද මුදලේ තිබිය යුතු මුදලේ තිබිය යුතු ඇතැම් ගුණාංග මුදලේ තිබිය යුතු ඇතැම් ගුණාංග මුදලේ තිබිය යුතු ඇතැම් ගුණාංග ණයපත්තු හරපත්තල නොමැති නිසායි. මුදලේ තිබිය යුතු ඇතැම් ගුණාංග ණයපත්තු හරපත්තල නොපවතින නිසායි. එහෙමද? ගන්න පාස් පේස් ප්‍රශ්නයක් තියෙන එක ඕන ඒක අවුලක් නැහැ. දෙකක් තමයි අපි බලා ගන්න ඕන. හරි. එක ප්‍රධාන වශයෙන් වැදගත් දෙක බලා ගන්න ඕන. ණයපත් මුදල් ලෙස නොසලකන්නේ ඒ දේ පැහැදිලි කරන්න. බලයි. ණයපත් මුදල් ලෙස නොසලකන්නේ මුදලේ තිබී යුතු ප්‍රධාන ගුණාංග ණයපත්වල දක්වන ලැබෙන බැවි. ණයපත් වටිනාකම සම්නිධියක් වශයෙන් වටිනාකමේ සම්නිධියක් වශයෙන් කියා නොකරයි. තාවකාලික හෝමාරු මාධ්‍ය වශයෙන් පමණක් ණයපත් කටයුතු කරයි. ණයපත්යෙන් කිසියම් බැංකුවකින් හෝ කිසියම් සමාගමකින් ලබා දෙන කෙටි කාල ණය මුදලක් ලබා ගැනීම වැඩි පිළිවෙල. කෙටි කාල හෝමාරු මාධ්‍යයක් එමගින් සැපයුණද ණයපත් කිනුම පීවීමේදී හෝමාරු මාධ්‍යයක් වශයෙන් මුදල් යොදා ගැනීමට ණයපත් හිමියක් සිටී. ගණදෙනු සම්පූර්ණ වන්නේ මුදලේ ණයපත් කිනුම පියවූ පසුවේ. දවස් දෙක. බැංකු හරපතක් මුදල් ලෙස නොසැලකෙන්නේ ණයපතක් මුදල් ලෙස නොසැලකෙන්නේ ඇයි උපයුක්ත පැහැදිලි කරන්න. බැංකු හරපත් භාවිතා කොට කිසියම් මිලදී ගැනීමක් කරන විට ඍජුව මිලදී ගන්නාගේ බැංකු කිනුමෙන් එම මුදල් අය කරගනු ලැබේ. එවිට ඒ මුදල් භාවිතා කොට කරන ගණදෙනුවක් හා සමානයි. ඇත්ත වශයෙන්ම බැංකු හරපත නියෝජනය කරන මිලදී ගන්නාගේ බැංකු කිනුමේ තැන්පතුයේ හරපත යොදා ගණදෙනුව කරන විට සිදුවන්නේ තැන්පතුයේ හිමිකම එම මුදල් ප්‍රමාණයෙන් වෙළඳ සමාගමේ අයිතිකට මාරු වීමකි. එබැවින් හරපත මුදල් සමාන සැලකිය හැකිය. ඒ ණයපත යන එම ණයපත නිකුත් කළ මූල්‍ය සමාගමෙන් ලබාගත් කෙටි කාල ණය මුදලකි. ණයපත් භාවිතාව කිසියම් මිලදී ගැනීමක් කළ විට ණයපත නිකුත් කළ මූල්‍ය ආයතනට ආපසු ගෙවිය යුතුය. ආපසු ගෙවීම සඳහා සහන කාලයක් ලැබෙන අතර එම කාලය ඉක්මවා ගිය විට පොලියක් දායි කෙරේ. මේ අනුව ණයපත් නියෝජනය කරනුවේ කෙටි කාල ණය පාසුවක් පමණි. ණයපත් මුදල් ලෙස සැලකිය නොහැක. හරි. මේ ණයපත්කත් මුදලක තියෙන සියලු ගුණාංග නැහැ නම. හරිද? මොකද මුදලක් කියන්නේ පූර්ණ ද්‍රව්‍යශීලවත්කමක් නෙවෙයි. නමුත් හරපතක් කියන්නේ පූර්ණ ද්‍රව්‍යශීලවත්කමක් නෙමෙයි. මොකද හරපතක් දීලා අපිට ඕනෑම තැනකින් බාහනාසයමල දිගේ හැකියාවක් නැහැ. හැබැයි එක්තරා පැත්තකින් මුදලින් කරන දේ අපිට හරපතක් කරා කරන්න පුළුවන්. ඒ නිසා මුදල් කියලා යම් අවස්ථාවේ සලකන්න හැකියාව තියෙනවා. නමුත් සමහර අවස්ථාවලදී මුදල් කියලා ගන්න බැරි අවස්ථාවක් තියෙනවා. මොකද මුදලේ ඇතැම් ගුණාංග මේක තුළ නැති නිසා ඒ අතින් බලද්දී ගුරුත්වය යම් පැත්තකට හරි සාධාරණත්වයක් තියෙනවා. නමුත් මේකේ පාස් පේස් ප්‍රශ්න අහලා තියෙන නිසා ඒක පැහැදිලිව ගුරුවත් පොතේ පැහැදිලි කිරීමක් කළා වඩා වටිනවා. හරි. ඊගොල්ලෝ බලන්න ගන්න මාතෘකා දර්ශිතාවක් කළා. හරි දර්ශිතාව ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන මුදල් ඉල්ලුම. හරි අපි යන ඊගාව වීඩියෝ එකකින් මුදල් ඉල්ලුම කතා කරමු. අපි අද උත්තරින් මේ වීඩියෝ එකෙන් අතර යනවා. අයිබෝන්.